තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන විභාගය සඳහා වැදගත් වෙන පාලි ගාථා කොටසේ පාලි ගාථා වලින් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා තුන්වෙනි කොටසේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍රයේදී. ඉතින් මේ පාලි ගාථා කොටසේ ගාථාවලට අර්ථය සැපයීමේදී අපිට ගාථාවල අර්ථය හොඳින් හඳුනාගෙන තිබීම වැදගත් වෙනවා. ඉතින් ඒ හොඳින් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම ඔබට ලබා දෙන්නට අපි මේ සාකච්ඡාව පවත්වනු ලබන්නේ. ඉතින් ඉතා හොඳින් අවධානයෙන් බලන්න, ඒ වගේම අහන්න. ඔබට පුළුවන්කම ලැබේවි විභාගයේදී ඉතාමත් හොඳින් ගාථාවලින් තුන්වෙනි කොටසේ 7 වෙනි ප්‍රශ්නයේ විදිහට ඉදිරිපත් වෙන, එහෙම නැත්නම් 8 වෙනි ප්‍රශ්නයේ විදිහට ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ කොටසේ ගාථාවල තේරුම නිවැරදිව ඉදිරිපත් කරන්නට මේ සාකච්ඡාව ඔබට වැදගත් වේවි. දහම් පාසල් අවසාන විභාගයේදී පළවෙනියටම හමු වෙනවා ධම්මපදය. ඒ වගේම ඊට පස්සේ හම්බ වෙනවා මිත්තානිසංස සූත්‍ර දේශනාවේ අර්ථය සහිතව ඉගෙන ගන්නට සිදු වෙනවා. ඉතින් මිත්තානිසංස සූත්‍ර දේශනාවේ පළවෙනියට සඳහන් වෙන ගාථාව තමයි මේ සඳහන් වෙන්නේ. පහූත භක්කෝ භවති විප්පවුත්තෝ සකාගරා බහූනං උපජීවಂತಿ යෝමිත්තානං නදුහුපති කියන ගාථාව. මේ සූත්‍ර දේශනාවේ හැම ගාථාවකම යෝමිත්තානං නදුහුපති, යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම් කියන අදහස. එතකොට ඒ ගාථා පදයේ තේරුම මතක තියාගත්තම හැම ගාථාවකදීම මේ පදයේ අදහස ඒ අදහසම තමයි. ඊළඟට ඒ විදිහට මිත්‍රයන්ට කවුරු හරි යම් කිසි කෙනෙක් ද්‍රෝහිකම් කරන්නේ නැත්නම් පහූත භක්කෝ භවති විප්පවුත්තෝ සකාගරා, තමන්ගේ නිවසින් පිටව ගියත් විප්පවුත්තෝ සකාගරා විප්පවුත්තෝ, ස්වකීය නිවසින් පිට වෙලා ගියත් පහූත භක්කෝ භවති, බොහෝ ආහාර පාන ලබන කෙනෙක් බවට පත් වෙනවා. බහූ නං උපජීවಂತಿ, ඔහු ඇසුරින් ඔහු නිසා බොහෝ දෙනෙක් ජීවත් වෙනවා කියන අදහස. බොහෝ දෙනෙක්ට ජීවත් වීම සඳහා අවස්ථාව උදා වෙනවා කියන අදහස මේ ගාථාවේ ඉදිරිපත් වෙන්නේ. විප්පවුත්තෝ සකාගරා, තමන්ගේ නිවසින් බැහැරව ගියත් බොහෝ ආහාර පාන ලබන කෙනෙක් බවට පත්වෙයි, ඔහු ඇසුරෙන් බොහෝ දෙනෙක් ජීවත් වෙයි කියන අදහස. ඊළඟ ගාථාව යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත්ථ පූජිතෝ හෝති යෝමිත්තානං නදූපති. යං යං ජනපදං නිගමේ රාජධානියෝ යාති, යම් යම් ජනපදවලට, නියම් ගම්වලට, රාජධානියෝ කියලා කියන්නේ රාජධානිවලට, යාති ගියත් යන්නේද, සබ්බත්ත ඒ හැම තැනදීම, පූජිතෝ හෝති පිදීම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් කරන්නේ නැත්නම් ඔහු යම් යම් ජනපදවලට, නියම් ගම්වලට, රාජධානිවලට ගියාම ඒ සියලු තැන්වලදී සබ්බත්ත පූජිතෝ හෝති පිදීම් ලබන කෙනෙක් බවට පත් වෙනවා කියන අදහස. ඊළඟට නාස්ස චෝරා පසහන්ති නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝමිත්තානං නදූපති. ඉතින් මේ ගාථාවේ අදහස තමයි නාස්ස චෝරා පසහන්ති න අස්ස චෝරා පසහන්ති, හොරු විසින් අයහපත සිද්ධ කරන්නේ නැහැ. හොරු අයහපත කරන්නේ නැහැ. නාති මඤ්ඤේති කත්තියෝ, රජවරු
ඔහුව ඉක්මවලා කටයුතු කරන්නේ නැහැ. සබ්බේ අමිත්තේ තරති සියලු අමිත්‍රයන් ඉක්මවා සිටිනවා. සියලුම අමිත්‍රයන් ඉක්මවලා සිටිනවා කියලා කියන්නේ අමිත්‍රත්වයක් දක්වන අයව ඒ අයට තමන්ට අනතුරක් අයහපතක් කරන්නට බැරි තත්වයට පත්වෙනවා කියන අදහස. නාස්ස චෝරා පසහන්ති. නාස්ස චෝරා පසහන්ති හොරු විසින් ඔහුට අයහපතක් කරන්නේ නැහැ. ඔහුට සොරු හිරිහැර කරන්නේ නැහැ කියන අදහස. හොරු ඔහුට හිරිහැර කරන්නේ නැහැ කියන අදහස. නාති මඤ්ඤේති කත්තියෝ ශාස්ත්‍රීය රජවරු ඔහුට අවමන් කරන්නේ නැහැ. සබ්බේ අමිත්තේ තරති සියලු අමිත්‍රයන් ඉක්මවා සිටිනවා කියන අදහස. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් අක්කුද්දෝ සගරං ඒති සභාය පටිනන්දිතෝ. සභාය පටිනන්දිතෝ ඥාතිනං උත්තමෝ හෝති. අක්කුද්දෝ සගරං ඒති ක්‍රෝධයෙන් තොරව නිවසට පැමිණේ. අමිත්‍රයෝ ඉන්නවා නම් මිත්‍රයන්ට ද්‍රෝහිකම් කරන කෙනෙක් නම් ඔහුට මිත්‍රයන් විසින් එක විදිහ දේවල් කියලා සමහර විට ක්‍රෝධ සහිත සිතින් නිවසට එන්නට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මිත්‍රයන්ට ද්‍රෝහිකම් කරන්නේ නැති කෙනා එහෙම ක්‍රෝධයෙන් නිවසට එන්නේ නැහැ. අක්කුද්දෝ ක්‍රෝධයෙන් තොරව තමන්ගේ නිවසට පැමිණෙනවා. සභාය පටිනන්දිතෝ යම්කිසි සභාවකට එළඹුණොත් පැමිණුණොත් ඒ සභාවේ ඊටම සතුටින් තමයි පසු වෙන්නේ. ඒ වගේම ඥාතිනං උත්තමෝ හෝති ඥාතීන්ට උතුම් ඥාතියෙක් බවට පත් වෙනවා කියන අදහස. ඊළඟට සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරවෝ වන්නකිත්ති බතෝ හෝති යෝමිත්තානං නදූපති. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් සක්කත්වා සක්කතෝ හෝති සත්කාර කොට සත්කාර ලබන කෙනෙක් වෙනවා. ගරු හෝති සගාරවෝ ගරු කරලා ගරු සත්කාර ලබන කෙනෙක් බවට පත් වෙනවා. ගෞරව කරලා ගෞරව ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්නකිත්ති බතෝ හෝති වර්ණනා කරනවා කීර්තිය පැතිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා. වන්නකිත්ති බතෝ හෝති කීර්ති වර්ණාව කීර්ති ප්‍රශංසාවන් වර්ධනය කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට යෝමිත්තානං නදූපති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් පූජකෝ ලබතේ පූජා. පූජනීය තත්වයට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ලබතේ පූජන් පිදීම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. පූජනීය කෙනෙක් බවට පත් වෙනවා. පිදීම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්දකෝ පටිවන්දනං වන්දනා ලබන කෙනෙක් වන්දනා ලැබිය යුතු කෙනෙක් වෙනවා. පටිවන්දනං ඒ වගේම පැඳීම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. යසෝ කිත්තිංච පප්පෝති යසස කීර්තිය වර්ධනය වෙනවා. යසස කීර්තිය වර්ධනය වෙනවා. ඊළඟට අග්ගි යතා පජ්ජලති ගිනිමෙන් බැබලීමට පත් වෙනවා. දේවතාව විරෝචති දෙවියන් මෙන් බැබලීමට පත් වෙනවා. සිරියාජ හිතෝ හෝති යසස අතහැර යන්නේ නැහැ. මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන කෙනාගේ යසස නැති වෙලා යන්නේ නැහැ. න ජහිතෝ දුර වෙලා යන්නේ නැහැ. යසස නිරන්තරයෙන්ම පවතිනවා කියන අදහස. ඊළඟ ගාථාව ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ වුත්තං විරූහති පුත්තානම් ඵලමස්නාති යෝමිත්තනං නදූපති. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් ගාවෝ තස්ස පජායන්ති ඔහුගේ ගවයන් වැඩෙනවා. ගවයන් බෝ වෙනවා. කෙත්තේ වුත්තං විරූහති කෙතෙහි වපුරන ලද දේවල් ඉතා හොඳින් වැඩෙනවා. ඒ වගේම පුත්තානම් ඵලමස්නාති දරුඵල ලබනවා. පුත්තානම් ඵලමස්නාති දරුඵල ලබනවා. ඊළඟට දරිතෝ පබ්බතාතෝවා රුක්ඛතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ඨං ලබති යෝමිත්තානං නදූපති.
යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරයි නම් දරිතෝ පබ්බතාතෝවා රුක්ඛතෝ පතිතෝ නරෝ. යම් කිසි විදිහකින් පර්වතයකින් ගිරි කඳුරකින් ලිස්සා වැටුනත් ගසකින් ලිස්සා වැටුනත් ඔහු චුතෝ පතිට්ඨං ලබති. ඒ අවස්ථාවේදී අනතුරකට භාජනය වෙන්නේ නැහැ. යම් කිසි විදිහකින් යම් ආකාරයකින් ඔහු පිහිටක් ලබන කෙනෙක් බවට පත්වෙනවා කියන අදහස. ගිරි කඳුරකින් හෝ පර්වතයකින් හෝ ගසකින් හෝ ලිස්සා වැටුනේ නමුත් ඔහු ඒ අවස්ථාවේදී පිහිට ලබනවා. චුතෝ පතිට්ඨං ලබති. චුතෝ ඒ කියන්නේ ලිස්සලා වැටුනට පස්සේ පිහිටක් ලබනවා කියන එක. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරනවා නම් ඔහු පර්වතයකින් වැටුනත් ගසකින් වැටුනත් ඒ මොනම ආකාරයකින් හෝ සිද්ධ වෙන අනතුරකට භාජනය වෙන්නේ නැහැ. පිහිට ලබනවා. ඒ අනතුරට පත් වෙන්නේ නැහැ කියන අදහස. ඊළඟට විරෝල්හ මූල සන්තානං නික්‍රෝධමිව මාලුතෝ අමිත්තා නප්පසහන්ති යෝමිත්තානං නදූපති. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම් විරූල්හ මූල සන්තානං නික්‍රෝධමිව මාලුතෝ ඊතා හොඳින් මුල් බැසගෙන තියෙන නුග ගසක් මෙන් ඔහු ශක්තිමත්ව සිටිනවා. අමිත්තා නප්පසහන්ති අමිත්‍රයන්ට ඔහුව යම් කිසි විදිහකින් සොලවා දැමීමට නොහැකි කියන අදහස. සොලවා දැමීමට අපහසුයි. නුග ගසක් ශක්තිමත්ව පවතිනවා වගේ මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන කෙනා ශක්තිමත්ව සිටිනවා. අමිත්‍රයන්ට ඔහු සොලවන්නට බැහැ කියන අදහස. ඒ කියන්නේ අමිත්‍රයන්ට ඔහුට යම්කිසි අනතුරක් කරදරයක් කරන්නට බැහැ, අසමත් වෙනවා කියන අදහස තමයි ඒ ගාථාවේ අදහස. ඉතින් ඊළඟට අපි බලමු ධම්මපදයේ තියෙන ගාථාවන් වල තේරුම් මොනවද කියලා. ධම්මපදයේ ගාථාවන් කිහිපයක් තියෙනවා දහම් පාසල් අවසාන විභාගයේ සඳහා. ගාථා කිහිපයක පමණක් අපි අර්ථය සාකච්ඡා කරමු. මොකද පසුගිය වර්ෂවල නිතර අහලා තියෙන ගාථා කිහිපයක අර්ථය බලමු. බහුම්පිචේ සහිතං භාසමානෝ න තක්කරෝ හෝති නරෝ පමත්තෝ ගෝපෝව ගාවෝ ගණයං පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති කියන ගාථාව. බහුම්පිචේ සහිතං භාසමානෝ න තක්කරෝ හෝති නරෝ පමත්තෝ. බොහෝ සෙයින් බුද්ධ වචනය ප්‍රකාශ කළත් ඒක අනුගමනය නොකරන්නේ නම් නතක්කරෝ හෝති නරෝ පමත්තෝ. ඒක ක්‍රියාවට නංවන්නේ නැති ප්‍රමාදී වූ පුද්ගලයා ගෝපෝව ගාවෝ ගණයං පරේසං ගාවෝ ගණයං ගෝපෝව අනුන්ගේ ගවයින් ගණන් කරමින් සිටින ගෝපෝව ගොපල්ලා වගේ න භාගවා සාමඤ්ඤස්ස හෝති යම්කිසි මාර්ගඵල අවබෝධයක් නොලබයි කියන අදහස. බොහෝ සෙයින් වචනයෙන් පමණක් ප්‍රකාශ කරමින් ඒවා ක්‍රියාවට නංවන්නේ නැතිනම් ඔහු අනුන්ගේ ගවයින් ගණන් කරමින් බලා ගන්නා ගොපල්ලෙකු මෙන් මාර්ගඵල අවබෝධ ආදී තත්වයකට අධිගමයකට පත් වෙන්නේ නැහැ කියන අදහස. ඊළඟ ගාථාව අප්පම්පිචේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහය මෝහන් සම්මප්පදානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ඉදවා හුරංවා ස භාගවා සාමඤ්ඤස්ස හෝති කියන ගාථාව. අප්පම්පිචේ සහිතං භාසමානෝ අල්ප වශයෙන් කියමින් ධම්මස්ස හෝති අනුධම්මචාරී ධර්මානුකූලව දැහැමිව කටයුතු කරන්නේද, ඒ වගේම රාගංච දෝසංච පහය මෝහන් රාග දෝෂ මෝහ ආදී අකුසලයන් පහ කරලා දුරු කරලා කටයුතු කරන්නේ. සම්මප්පදානෝ සුවිමුත්ත චිත්තෝ වීර්යෙන් කටයුතු කරන, ඒ වගේම සුවිමුත්ත චිත්තෝ මනාව මිදුණු හිතක් ඇති ඔහු ඉදවා හුරංවා මෙලව හෝ පරලව හෝ අනුපාදියානෝ කෙලෙස් වලින් තොරව කටයුතු කරන්නේ, අල්ලා ගැනීමෙන් තොරව කටයුතු කරන්නේ ස භාගවා සාමඤ්ඤස්ස හෝති මාර්ගඵල අවබෝධ ආදියට පත්වේ කියන අදහස.
නැවත වතාවක් බලමු. අප්පම්පිචේ සහිතං භාසමානෝ අල්ප වශයෙන් කියමින් ධම්මස්ස හෝති අනුධම්මචාරී ධර්මානුකූලව දෙහැමි පැවතුම් ඇතිව කටයුතු කරන්නේද රාගංච දෝසංච පහය මෝහන් රාග දෝෂ රාගයේද ද්වේෂයේද මෝහයේද පහය කියලා කියන්නේ දුරු කරලා කටයුතු කරන්නේද සම්මප්පදානෝ වීර්යයෙන් යුක්තව කටයුතු කරන්නේ සුවිමුත්ත චිත්තෝ මනාව මිදුණු සිත් ඇත්තේ අනුපාදියානෝ අල්ලා ගැනීම වලින් තොරව කෙලෙස් වලින් තොරව කටයුතු කරන්නේ ඉදවා හුරංවා මෙලව හෝ පරලොව හෝ අල්ලා ගැනීම වලින් තොරව කටයුතු කරන්නේ සභාගවා සාමඤ්ඤස්ස හෝති. ඔහු මාර්ගඵල අවබෝධයකට පත්වන්නේ කියන අදහස. ඊළඟට පුප්ප වර්ගයේ සඳහන් වෙන ගාථාව 3 වෙනි ගාථාව පේනූපමං කායමිමන් විදිත්වා මරීචි ධම්මං අபிසම්බුධානෝ චෙත්වාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. චෙත්වාන පේනූපමං කායමිමං විදිත්වා මේ කය පෙන පිඬක්සේ දැන මරීචි ධම්මං අபிසම්බුධානෝ මරීචි ධම්මං අபிසම්බුධානෝ මිරිඟුවක් යයි දැන කටයුතු කරන්නේද චෙත්වාන මාරස්ස පපුප්පකානි චෙත්වාන මාරස්ස පපුප්පකානි කියලා කියන්නේ මාරයාට හසුවීම සඳහා හේතු වෙන පපුප්පකානි කෙලෙසුන් චෙත්වාන දුරු කරලා මාරස්ස පපුප්පකානි මාරයාට හසුවීම සඳහා හේතු වෙන පපුප්පකානි කියලා කියන්නේ කෙලෙස් මල ක්ලේශයන් දුරු කරලා චෙත්වාන දුරු කරලා අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ මාරයාට සොයා ගැනීමට බැරි තත්වයට පත් වෙනවා කියන්නේ රහත් භාවයට පත් වෙනවා. රහතන් වහන්සේලා බවට පත් වුණාම මාරයාට නැවත උන්වහන්සේලාව සොයා ගැනීමට බෑ. සොයා ගන්නට බෑ. ඒ නිසා ඒ අදහස සඳහන් වෙන්නේ පේනූපමං කායමිමං විදිත්වා කය පෙන පිඬක් මෙන් දැන මරීච ධම්මං අபிසම්බුධානෝ මිරිඟුවක්සේ දැනගෙන මාරස්ස පපුප්පකානී චෙත්වාන මාරයාගේ වසඟයට හසුවීමට හේතු වෙන්නා වූ කෙලෙස් දුරු කරලා කටයුතු කරන ඔහු අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ මාරයාට සොයා ගැනීමට නොහැකි තත්වයට පත්වේ ගමන් කරයි කියන අදහස. බාලවග්ගී ගාථාව යාවජීවම්පිචේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති තබ්බී සූප රසං යතහ. යාවජීවම්පිචේ බාලෝ දිවි ඇති තෙක් ජීවම්පිචේ බාලෝ කියලා කියන්නේ දිවි ඇති තෙක් යම්කිසි බාලෙක් පණ්ඩිතං පෛරුපාසති පණ්ඩිතයන් ඇසුරු කරන්නේද යම්කිසි අනුවන කෙනෙක් දිවි ඇති තෙක් පණ්ඩිතයන් ඇසුරු කළත් නසෝ ධම්මං විජානාති ඔහු ධර්මය හඳුනාගන්නේ නැත. කොයි වගේද යතහා දබ්බී සූප රසං හැන්ද ව්‍යංජනවල සූපවල රසය හඳුනා නොගන්නාසේ. කොච්චර රසවත් සූපයක් හැන්දෙන් කලවම් කරලා හැදුවත් ඒකේ රසය හැන්ද අඳුනාගන්නේ නැහැ වගේ දිවි ඇති තෙක් යම්කිසි බාලයෙක් සත්පුරුෂ වූ පණ්ඩිතයන් ඇසුරු කළත් ඒ සත්පුරුෂ වූ පණ්ඩිතයන් ඇසුරේ ජීවත් වුණාට ධර්මය හඳුනාගන්නේ නැහැ කියන අදහස. ඒ වගේම තමයි ඊළඟ ගාථාව මුහුත්තම් පිචේ විඤ්ඤූ පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූප රසං යතා. මුහුත්තම් පිචේ විඤ්ඤූ මොහොතක් නමුදු පණ්ඩිතං පෛරුපාසති පණ්ඩිතයන් ඇසුරු කරන විඤ්ඤූ ඥානවන්ත කෙනා කිප්පං ධම්මං විජානාති ඊතා ඉක්මනින් වහා කියන අදහස. කිප්පං කියලා කියන්නේ වහා ධර්මය හඳුනාගනි ජීවහා සූප රසං යතා දිව යම්කිසි රසයක් තැවරුණු ගමන් රසය හඳුනා ගන්නාසේ කියන අදහස තමයි මේ ගාථාවේ අදහස වෙන්නේ. ඒ වගේම ඊළඟ ගාථාවේ අදහසත් බලමු. මේ ගාථාවත් නිතර විභාගවලදී ඉදිරිපත් වෙලා තියෙන ගාථාවක් නිසා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති යාව පාපං න පච්චති යම්තාක් පාපයේ විපාක නොදී තිබෙන්නේද එතෙක් කල් බාලෝ මදුවා මඤ්ඤති
පාපං යාව නපච්චති. පාපං නපච්චති. යම්සේ පාපය පැසවන්නේ නැතිව පවතින්නේද ඒ තාක්කල් බාලෝ බාලයා පාපං පාපය මදුවා මඤ්ඤති මීමෙන් සිතයි. මී පැණි වගේ කියලා හිතනවා. යදාච පච්චති පාපං යම් මොහොතක පාපය විපාක දෙන්නේද අත එවිට බාලෝ දුක්ඛං නිගච්ඡති. බාලයා ඊටාම දුකට පත්වෙනවා. ඊටාම දුක්ඛිත තත්වයට පත්වෙනවා කියන අදහස. ඉතින් ඒ ගාථා වල තේරුම දැනගත්තාම ප්‍රමාණවත් කියලා කල්පනා කරනවා මේ වතාවේදී ඔබට ඉදිරිපත් වෙන කොටස් වලට පිළිතුරු සැපයීම සඳහා ධම්මපදයේ කියන ගාථාවෙන් බොහෝ අවුරුදුවල ඒ අපි කතා කරපු ගාථා තමයි ධම්මපදයෙන් විභාගවලදී ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු කන්ද පිරිතේ සඳහන් වෙන ගාථා කිහිපයකුත් නිරන්තරයෙන්ම විභාගවලට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගාථාවල තේරුමත් අර්ථයත් අපි බලමු. ඒ ගාථාවල තේරුම අපි කොහොමද ඉදිරිපත් කරන්නට ඕන කියලා. මේ සඳහන් වෙන්නේ විරූපාක්ෂ, ඒරාපත, චබ්බ්‍යාපුත්ත, කන්හා ගෝතම කියන සත්ව විශේෂයන්ට මෛත්‍රී කරන ආකාරය. විරූපක්කේහි මේ මෙත්තං මේ මෙත්තං මගේ මෛත්‍රිය වේවා කියන අදහස. විරූපක්කේහි විරූපාක්ෂයන් කෙරෙහි මේ මෙත්තං මාගේ මෛත්‍රිය වේවා. ඒරාපතේහි මේ මෙත්තං ඒරාපතයන් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තං චබ්බ්‍යාපුත්ත පුත්තයන් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. මෙත්තං කන්හා ගෝතමකේහිච මාගේ මෛත්‍රිය කන්හා ගෝතම යන් කෙරෙහි වේවා කියන අදහස. විරූපාක්ෂයන් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. මෙත්තං ඒරාපතේහි මේ මෙත්තං ඒරාපතයන් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. චබ්බ්‍යාපුත්තයන් කෙරෙහි මේ මෙත්තන් මගේ මෛත්‍රිය වේවා. කන්හා ගෝතමක පිරිස කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා කියන අදහස. ඊළඟට අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ අපාදකේහි මේ මෙත්තං පා නැති සත්වයින් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. මෙත්තං දිපාදකේහි මේ දෙපා සතුන් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. චතුප්පදේහි මේ මෙත්තං සතර පා ඇති සතුන් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා. මෙත්තං බහුප්පදේහි මේ බොහෝ පා ඇති සතුන් කෙරෙහි මාගේ මෛත්‍රිය වේවා කියන අදහස. මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ කියන ගාථාව. චතුප්පදෝ මාමන් අපාදකෝ හිංසි මාමන් හිංසි දිපාදකෝ මාමන් චතුප්පදෝ හිංසි මාමන් හිංසි බහුප්පදෝ කියන ගාථාව. මාමං අපාදකෝ හිංසි පා නැති සතුන් මට හිංසා නොකරේවා. මාමන් හිංසි දිපාදකෝ දෙපා සතෙක් මට කරදර නොකරේවා. දෙපා ඇති සත්වෙක් මට කරදර නොකරේවා. මාමන් චතුප්පදෝ හිංසි සතර පා ඇති සත්වෙක් මට හිංසා නොකරේවා. මාමන් හිංසි බහුප්පදෝ බොහෝ පා ඇති සත්වෙක් මට හිංසා නොකරෙත්වා කියන අදහස. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා කියන ගාථාව. සබ්බේ සත්තා සබ්බේ පානා සියලු සත්වයෝ සියලු ප්‍රාණියෝ සියලු ප්‍රාණීන් සබ්බේ භූතා සියලු භූතයෝ කේවලා හාත්පසින් සබ්බේ භද්‍රානි පස්සන්තු සියල්ලෝම සබ්බේ භද්‍රානි කියලා කියන්නේ සියල්ලෝම යහපත දකිත්වා. සබ්බේ භද්‍රානි පස්සන්තු සියල්ලෝම යහපත දකිත්වා. මා කංචි පාපමාගමා කිසිම සතෙකු වෙත දුකක් කරදරයක් නොවේවා කියන අදහස. සබ්බේ සත්තා සියලු සත්වයෝ සබ්බේ පානා සියලු ප්‍රාණියෝ
සියලු ප්‍රාණීන් සබ්බේ භූතා සියලු භූතයින් සබ්බේ භද්‍රානි පස්සන්තු සියල්ලෝම යහපත දකිත්වා මා කංචි පාපමාගම කිසිවෙක් තුළ අයහපතක් සිද්ධ නොවේවා කිසිවෙකුට කිසිම සතෙකු වෙත අයහපතක් නොවේවා කියන අදහස. ඉතින් ගාථා කොටසේදී ඒ ගාථාවලින් ඉදිරිපත් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. මේ වතාවේදී අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස මේ කන්ද පිරිතේ තියෙන ගාථා වල තේරුම කිහිප වතාවක්ම හොඳින් බලාගෙන යන්න ඔබට වැදගත් වෙයි කියලා අපි කල්පනා කරනවා, අපි හිතනවා. හොඳයි, මේ කන්ද පිරිතේ තිබුණු ගාථාවන් ඊළඟට අපි බලමු වන්දනා ගාථාවල අර්ථ කියන්නට. වන්දනා ගාථාවල නම් බොහෝ දෙනෙක් ගාථා දන්නවා. සමහර ගාථාවල තේරුම දැනගත්තේ නැතත් ගොඩක් ගාථාවල තේරුම දන්නවා. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. සබ්බඨානේ සුපතිට්ඨිතං සබ්බං චේතියං වන්දාමි. සබ්බඨානේ සියලු තැන්වල සුපතිට්ඨිතං මනාව පිහිටලා තියෙන සබ්බං චේතියං සියලු චෛත්‍ය සියලු සෑයන් වන්දාමි වඳිමි. ශාරීරික ධාතු මහා බෝධීන් ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ බුද්ධ රූපන් බුද්ධ රූප සකලං සදා ඒ සියල්ල හැමදා වඳිමි කියන අදහස. සියලු තැන්වල පිහිටි සියලු චෛත්‍ය වඳිමි. ශාරීරික ධාතු තැන්පත් කරලා තියෙන චෛත්‍ය රාජානන් වහන්සේලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ බුද්ධ රූප යන මේ සියල්ල සදා වන්දාමි කියන අදහස. සබ්බඨානේ සුපතිට්ඨිතං සියලු තැන්හි මනාව පිහිටා ඇති ශාරීරික ධාතු තැන්පත් කරලා තියෙන සබ්බංචේතියන් සියලු චෛත්‍ය, ඒ වගේම මහා බෝධීන් සබ්බංචේතියන් මහා බෝධීන් වහන්සේලා නැමැති චෛත්‍ය, ඒ වගේම බුද්ධ රූපං සබ්බංචේතියන් බුද්ධ රූප නැමැති චෛත්‍ය, ඒ වගේම මේවා මේ සියල්ල සකලං සියල්ල සදා හැම කල්හි වන්දාමි වඳිමි කියන අදහස. චෛත්‍ය වන්දනා ගාථාව ඊළඟට යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන් අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තම් බෝධිපාදපං. තේරුම තමයි බුදුරජාණන් වහන්සේ යම් බෝධියක් මුල වැඩහිඳ සියලු කෙලෙස් සතුරන් නැසූ සේක්ද බුදු බවට පත් වූ සේක්ද ඒ ජය ශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ මම වඳිමි කියන අදහස. යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන් අකා සියලුම විජයග්‍රහණයන් කොට මාරයන් ජයග්‍රහණ කොට යස්ස මූලේ නිසින්නෝව යම් බෝධි වෘක්ෂයක් මුල වැඩ සිට පත්තෝ සත්තා සබ්බඤ්ඤුතං පත්තෝ සත්තා ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සබ්බඤ්ඤුතං උතුම් වූ සබ්බඤ්ඤුත ඥානයට සම්බුද්ධ ඥානයට පත්තෝ පත්තුනේද තං බෝධීන් බෝධිපාදපං ඒ උතුම් වූ බෝධීන් වහන්සේ වඳිමි කියන අදහස. යස්ස මූලේ නිසින්නෝව යම් බෝධි මූලයක් මුල වැඩ සිට සබ්බාරි විජයන් අකා සියලු විජයග්‍රහණ කොට, ඒ කියන්නේ කෙලසුන් ජයග්‍රහණය කොට කෙලෙස් නසා සත්තා සබ්බඤ්ඤුතං පත්තෝ ශාස්ත්‍රූන් වහන්සේ සබ්බඤ්ඤුත ඥානයට සම්බුද්ධ ඥානයට පත්තුනේද තං බෝධිපාදපං වන්දේ ඒ බෝධීන් වහන්සේ වඳිමි කියන අදහස. ඊළඟට පහන් පූජා කිරීමේ ගාථාව අපි බලමු. ඝනසාරප්ප දිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං කියන ගාථාව. තුන්ලොව පහනක් බඳු වූ තිලෝක දීපං සම්බුද්ධං තුන් ලෝකයට ප්‍රදීපයක් බඳු වූ බුදුරජාණන් වහන්සේ මෝහ නැමැති අඳුරු දුරු කරන්නා වූද ඝනසාරප්ප දිත්තේන තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි දීපේන තමදන්සිනා
තිලෝක දීපං සම්බුද්ධං තුන් ලෝකයට ප්‍රදීපයක් බඳු වූ බුදුරජාණන් වහන්සේ, එවැගේම තුන් ලෝකයේ මෝහය නැමැති අන්ධකාරය දුරු කරන බුදුරජාණන් වහන්සේ, ඝනසාරප්ප දිත්තේන දීපේන තම දන්සිනා, අන්ධකාරය දුරු කරන්නා වූ ප්‍රදීපයෙන් කපුරු සුවඳ තෙලින් දල්වන ලද, ඝනසාරප්ප දිත්තේන කියලා කියන්නේ කපුරු සුවඳ තෙලින් දල්වන ලද, තම දන්සිනා දීපේන අන්ධකාරය දුරු කරන්නා වූ පහනෙන් පූජයාමි තමෝනුදන්, පූජා කරමි. තමෝනුදන් කියලා කියන්නේ මෝහය නැමැති අන්ධකාරය දුරු කරන, තමෝනුදං සම්බුද්ධං, මෝහය නැමැති අන්ධකාරය දුරු කරන බුදුරජාණන් වහන්සේ, තිලෝක දීපං සම්බුද්ධං, තුන් ලෝකයට පහනක් බඳු වූ බුදුරජාණන් වහන්සේ, ඝනසාරප්පදිත්තේන තම දන්සිනා දීපේන පූජයාමි, කපුරු සුවඳ තෙලින් දල්වන ලද පහනින් පූජා කරමි පුදමි කියන අදහස. තුන් ලොවෙහි අඳුරු දුරු කරන පහනක් බඳු වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කපුරු සුවඳ දුමින් දල්වන ලද පහනින් පුදමි කියන අදහස. සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං සුගන්ධින අහං ගන්ධේන පූජයාමි තථාගතං කියන ගාථාවේ අදහස අනන්ත වූ ගුණ සුවඳින් සුවඳවත් වූ සුගන්ධිකාය වදනං, සුවඳවත් ශරීරයක් දරන ලද කියන අදහසත් ගන්නට පුළුවන්. අනන්ත ගුණ ගන්ධිනා, අනන්ත වූ ගුණ සුවඳින් යුක්ත වූ, සුගන්ධිනාහං ගන්ධේන අහං සුගන්ධිනා ගන්ධේන සුවඳවත් වූ දුමින් කියන එක. අහං සුගන්ධිනා ගන්ධේන සුවඳවත් වූ දුමින් පූජයාමි පුදමි. සුගන්ධිකාය වදනං තථාගතං, සුවඳවත් වූ ශරීරයක් දරන ලද තථාගතයන් වහන්සේ, අනන්ත ගුණ ගන්ධිනං අනන්ත වූ ගුණයන් දරන ලද බුදුරජාණන් වහන්සේ, සුගන්ධිනාහං ගන්ධේන සුවඳවත් වූ දුමෙන් පූජයාමි පුදමි කියන අදහස. අනන්ත වූ ගුණ සුවඳින් සුවඳවත් වූ සිරුරින් හා මුහුණින් හෙබි බුදුරජාණන් වහන්සේ මම සුවඳ වර්ගවලින් සුවඳ දුමෙන් පූජා කරමි කියන අදහස. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ. වර්ණයෙන් සහ ගන්ධයෙන් යුක්ත වූ, ගුණෝපේතං කියලා කියන්නේ යුක්ත වූ, ඒතං කුසුම සන්තතින් මේ මල් කලඹ, මේ මල් සමූහය, මුනින්දස්ස සිරීපාද සරෝරුහේ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිරිපා නැමැති පියුම් අභියස පූජයාමි පුදමි. වර්ණයෙන් සහ ගන්ධයෙන් යුක්ත වූ වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් මේ මල් කලඹ මුනින්දස්ස සිරීපාද සරෝරුහේ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිරිපා පියුම් අභියස, එහෙම නැත්නම් මුනින්දස්ස සිරීපාද සරෝරුහේ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිරිපා පියුම් පුදමි පූජයාමි කියන අදහස. පූජයාමි පුදමි කියන අදහස. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේනච්ච හෝතු මොක්කං. පුඤ්ඤේන මේතේනච්ච හෝතු මොක්කං කියලා කියන්නේ ඒ පිනෙන් මට මෝක්ෂයද වේවා කියන අදහස. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං කියලා තමයි සාමාන්‍ය අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන, බුදුරජාණන් වහන්සේට නොයෙක් මල්වලින් පුදමි. පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං, ඒ පිනෙන් මම මෝක්ෂය ලබා ගනිමි. ඊළඟට පුප්පම් මිලා යාති යතා ඉදම්මේ කායෝ තථා යාති විනාශ භවං. යතහා යම්සේ පුප්පන් මල් මිලා යාති මැලවී යයිද,
තතහා එසේ ඉදම් මේ මගේ කායෝ කය ශරීරය විනාශ භාවන් යාති විනාශ භාවයට යයි කියන අදහස. හොඳයි ඊළඟ ගාථාව පැන් පූජා කරන ගාථාව අදිවාසේතු නෝ බන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම. අදිවාසේතු නෝ බන්තේ නෝ බන්තේ නෝ අදිවාසේතු ස්වාමීනි අපගේ පුද පූජාවන් ඉවසන සේක්වා. අදිවාසේතු කියන්නේ ඉවසන සේක්වා කියන එක. පානීයං උපනාමිතං පානීය මේ පිරිසිදු වූ පැන් අනුකම්පං උපාදාය අනුකම්පාව උපදවාගෙන පතිගන්හාතු මුත්තම උත්තමයන් වහන්ස පිළිගන්නා සේක්වා. බන්තේ නෝ අදිවාසේතු බන්තේ අපව ඉවසා වදාරණ සේක්වා. උපනාමිතං පනීතං පානීයන් උපනාමිතං පානීයං ප්‍රනීත වූ පිරිසිදු වූ මේ පැන් අනුකම්පං උපාදාය මුත්තම අනුකම්පං උපාදාය පතිගන්හාතු උත්තමයන් වහන්ස අනුකම්පාව උපදවාගෙන පිළිගන්නා සේක්වා කියන අදහස. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතන් අච්චයං කම මේ බන්තේ බුහුරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන කයෙන් වචනයෙන් චිත්තේන සිතින් මයා පමාදේන කතන් ප්‍රමාදී වූ මා විසින් කරන ලද. ප්‍රමාදී වූ මා විසින් කරන ලද. එහෙම නැත්නම් මා විසින් සිදුවෙන ලද මා විසින් සිදු කරන ලද යම් ප්‍රමාද දෝෂයක් නිසා සිදු කරන ලද වැරදිවලට අච්චයං කම මේ බන්තේ මේ බන්තේ මේ අච්චයං කම මට අනුකම්පා කරන සේක්වා මට සමාව දෙන සේක්වා. බුහුරි පඤ්ඤ තථාගත බොහෝ ප්‍රඥ වූ තථාගතයන් වහන්ස. බුහුරි පඤ්ඤ තථාගත බොහෝ ප්‍රඥ වූ තථාගතයන් වහන්ස පමාදේන ප්‍රමාද දෝෂයකින් මයා කතන් මා විසින් කරන ලද කායේන වාචා චිත්තේන කය වචනේ සිත යන දොරටු තුනෙන් කරන ලද අච්චයන් කම මේ බන්තේ වැරදිවලට අනුකම්පා කරන සේක්වා සමාව දෙන සේක්වා කියන අදහස. අච්චයන් කම මේ ධම්ම කියන එකත් කියන්නට පුළුවන්. ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා කියලා කියන්නටත් පුළුවන්කම තියෙනවා. ඊළඟට එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්භතං පුඤ්ඤ සම්පදං එත්තාවතාච අම්හෙහි මෙතෙක් වේලා අප විසින් රැස් කරන ලද සම්භතං පුඤ්ඤ සම්පදං රැස් කරන ලද පුණ්‍ය සම්පත්තිය සබ්බේ දේවා සියලු දෙවිවරු අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා සියලු සම්පත සලසා ගනිත්වා කියන අදහස. එත්තාවතාච අම්හෙහි මෙතෙක් වේලා අප විසින් රැස් කරන සම්භතං පුඤ්ඤ සම්පතං රැස් කරන ලද පුණ්‍ය සම්පත් සබ්බේ දේවා අනුමෝදන්තු සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා සබ්බ සම්පත්ති සිද්ධියා සියලු සම්පත් ලබා ගනිත්වා කියන අදහස. සියලු සම්පත් ලබා ගැනීම පිණිස සබ්බේ දේවා අනුමෝදන්තු සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා කියන අදහස. ඊළඟට ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ ගාථාව ඉදං මේ ඥාතීනං හෝතු සුඛීතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු ඉදං මේ ඥාතීනං හෝතු ඉදං මේ ඥාතීනං හෝතු. ඉදං කියලා කියන්නේ මේ පින් මේ ඥාතීනං හෝතු ඥාතීන්ට වේවා. ඥාතයෝ සුඛිතා හොන්තු ඥාතිවරු සැප ඇත්තෝ වෙත්වා. ඉදං මේ ඥාතීනං හෝතු ඉදං මේ පින මේ ඥාතීනං හෝතු මගේ ඥාතීන්ට වේවා. ඥාතයෝ ඥාතිවරු සුඛිතා හොන්තු සැප ඇත්තෝ වෙත්වා කියන අදහස.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ හෝතු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය කියන ගාථාවේ තේරුම ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමේ ආනුභාවයෙන් පින්කමේ අනුහසෙන් මේ පිනෙන් මාමේ බාල සමාගමෝ හෝතු මා මේ බාල සමාගමෝ මේ බාල සමාගමෝ මට අසත්පුරුෂයන්ගේ ආශ්‍රයක් මා නොවේවා. මා කියලා කියන්නේ එපා නොවේවා කියන අදහස. සතන් සමාගමෝ හෝතු සත්පුරුෂයන්ගේ ආශ්‍රයක් වේවා. කවදා වෙනතුරුද? යාව නිබ්බාන පත්‍තිය නිවන් දකින තුරු. යාව නිබ්බාන පත්‍තිය සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පිනෙන් මේ පින්කමේ බලයෙන් මේ බාල සමාගමෝ බාලයන්ගේ ඇසුරක් නොවේවා. යාව නිබ්බාන පත්‍තිය නිවන් දකින්නතුරු සතන් සමාගමෝ හෝතු සත්පුරුෂයන්ගේ ඇසුරක් වේවා කියන ප්‍රාර්ථනාව. ඊළඟට ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. අහසෙහි පොළොවෙහි ආකාසට්ටාච කියලා කියන්නේ ආකාසස්ත වූ අහසෙහි වසන, බුම්මට්ටා පොළොවෙහි වසන, දේවා නාගා මහිද්దికා දේවා නාගා මහත් වූ එර්දි ඇති දෙවියන් නාගයින් තං පුඤ්ඤං අනුමෝදිත්වා තං පුඤ්ඤං ඒ පින අනුමෝදන්ව චිරං රක්ඛන්තු ශාසනං ශාසනය බොහෝ කල් රකිත්වා කියන අදහස. ආකාසට්ටාච අහසෙහි වසන, බුම්මට්ටා පොළොවෙහි වසන, දේවා මහිද්దికා දේවා නාගා මහත් වූ එර්දි ඇති දෙවියෝ නාගයෝ පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඒ පින අනුමෝදන්ව චිරං රක්ඛන්තු ශාසනං සම්බුද්ධ ශාසනය බොහෝ කල් රකිත්වා කියන අදහස. ඉතින් ඒ වගේ ගාථාවන් කිහිපයක් ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ ගාථාවන් වල තේරුම ඒ විදිහට සරල අදහසින් ඉදිරිපත් කළාම හරි ප්‍රමාණවත්. අපි වචන වෙන් කරමින් කියලා දුන්නේ ඔබට මතක තබා ගන්නට පහසු වෙන නිසා ඒ ගාථාව දකිනකොට කියවනකොට ඔබට තේරුම් ගන්නට මේ විදිහට සාකච්ඡා කළාම පහසුවක් වෙන නිසා. හොඳයි. දහම් පාසල් අවසාන විභාගය සඳහා බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍ර අංක 2 යටතේ ලැබෙන ප්‍රශ්න පත්‍රයේ සඳහා පාලි ගාථා වල අදහස ඉදිරිපත් කරමින් ලකුණු ලබා ගැනීමට වැදගත් වෙන විදිහට අපි මේ සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ. ඉතින් අපි මේ දින කිහිපය පුරාවටම මේ විෂයන් වලට සම්බන්ධව බොහෝ තොරතුරු සාකච්ඡා කළා. ඉතින් එහෙමනම් අපි ප්‍රාර්ථනා කරනවා ඉතාමත් හොඳින් විභාගයට මුහුණ දෙන්නට ශක්තිය ලැබෙන්නට කියලා. හොඳ දේවල්, යහපත් දේවල්, බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ඉගැන්වීම්, සම්බුද්ධ දේශනාව හා සම්බන්ධ බොහෝ දේවල් ඔබ මේ දින කිහිපය පුරාවටම හදාරන්නට යෙදුණා. ඒ හදාරන්නට යෙදුණු දේවල් වලින් ඔබට මතක තියෙන ආකාරයට නිර්මාණශීලීව ඉතා කල්පනාවෙන් ප්‍රශ්න කියවමින් ඉදිරිපත් කරලා හොඳ ලකුණක් ලබා ගන්න ඔබේ ජීවිතයට ගොඩක් වටින සහතිකයක් බවට පත්වේවි. දහම් පාසල් අවසාන ශ්‍රේණිය තුළ, ශ්‍රේණි විභාගයේ තුළ ඔබ ලබා ගන්න සහතිකය ඔබේ ජීවිතයටම මතක තියෙන සහතිකයක් බවට පත්වේවි. බොහෝ කරදර බාධක සිද්ධ වෙච්ච කාල සීමාවක් තුළ ඉතාමත් ඕනෑකමින් උනන්දුවෙන් කොහොම හරි විභාගයේ සමත් වෙන්නට ඕන, ලියන්නට ඕන කියන අදහසින් බොහෝ කැපකිරීම්, බොහෝ වෙහෙසක් ඔබ අරගන්නට යෙදුණා. ඒ වෙහෙස තුලින් ඔබ ලබා ගන්න ප්‍රතිඵලය ඉතා හොඳ ප්‍රතිඵලයක් බවට පත්වේවි. අප සමග සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙච්ච ඔබට ඒ සඳහා ලොකු ශක්තියක් වේවි. ඔබට ඒ පිළිබඳව සතුටු වෙන්නට පුළුවන්කම ලැබේවි. ඉතින් එහෙමනම් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය හා සම්බන්ධ ප්‍රශ්න පත්‍රයේදී ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න, ඒ වගේම බුද්ධ චරිතය ප්‍රශ්න පත්‍රයේදී අවශ්‍ය කරන බොහෝ දැනුම අපි සාකච්ඡා කරන්නට යෙදුණා, ඔබට කියා දෙන්නට යෙදුණා.
ඒ සියලු දැනුම පාවිච්චි කරලා විභාගයේ හොඳින් සමත් වෙන්නට කියලා ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි බෞද්ධ සංස්කෘතිය සහ ශාසන ඉතිහාසය කියන ප්‍රශ්න පත්‍ර දෙකට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර තවත් කිහිපයක් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡාවන් සමගත් සම්බන්ධ වෙලා ඒ ප්‍රශ්න පත්‍ර දෙකටත් අවශ්‍ය දැනුම තවත් එකතු කරගන්නට කියලා ඔබට මතක් කරන ගමන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාවේ අද මේ සිදු කරන්නට යෙදුණු සාකච්ඡාවෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.